දැම්ම හොඳයි. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරලා අපි පාඩම පටන් ගමු. අද අපි කතා කරමින් ඉන්නේ දේපුතේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියන පාඩමේ දෙවෙනි කොටස. මේ වෙනකොට එක දවසක් පැය විතර කොටසක් අපි සාකච්ඡා කරලා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියන්නේ මොනවාද? ඕනෑම විශ්වයේ පවතින ස්කන්ධ දෙකක් අතර ආකර්ෂණ බලයක් පවතිනවා. ඒක හතරක්ද මොන ගල් කැටයක්ද ඒක හැඩේ ප්‍රශ්නයක් නෑ. ඕනෑම වස්තු දෙකක් අතර ආකර්ෂණ බලයක් පවතිනවා. හැබැයි නිව්ටන් විසින් හොයාගත්ත මේ ස්කන්ධ දෙක ගෝලාකාර හැඩ දෙකක් නම් එහෙම නැත්නම් ලක්ෂීය ස්කන්ධ දෙකක් වුණා නම් මේවායේ ගුරුත්ව කේන්ද්‍ර අතර පරතරය දුර පරතරය සිම්පල් r නම් මේවා අතර ගොඩනැගෙන මේ ආකර්ෂණ බලය සඳහා සමීකරණය ස්කන්ධවලට අනුලෝම සමානුපාතිකයි දුරෙහි වර්ගයට ප්‍රතිලෝම සමානුපාතිකයි. එහෙනම් මේ අතුරු ගොඩනැගිච්ච සමීකරණය තමයි Gm1 m2 බෙදීම r1. මේක තමයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පිළිබඳ පළමු සමීකරණය. මේ කැපිටල් G ට අපි කියනවා සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය කියලා. විශ්වයේ ඕනම තැනකට නියතය 6.67 වාරයක් 10^11ක වටිනාකමක් ගන්නවා. ඒක කතා කරුවා. ඊට අපි මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට ගණන් විදි කතා කරුවා. අවසන් දෙකේදී පළමු කොටසට කතා කරුවා. වස්තු දෙකක් අතර ඇති වෙන ආකර්ෂණ බලය. පළවෙනිට ඔබට මම ඒක මතක ඇති මේ වගේ පොළොවක් උඩ වස්තු දෙකක් තිබ්බහම මේ දෙන්න අතර ඇති වෙන ආකර්ෂණ බලයට මේකට චලිත වෙන්නේ නැත්තේ ඇයි කියලා පෙන්නලා දුන්නා. මොකද මේ ප්‍රතිරෝධී බලය මැඩපවා ගන්න තරම් ලොකු බලයක් පොඩි ස්කන්ධ දෙකක් අතර ගොඩ නැගින්නේ නැහැ. ඒක ගොඩාක් විශාල වුණොත් තමයි කෙනෙක් ඇදිලා යන්නේ. ඒක තමයි පළමු ක්‍රමය. දෙවෙනි ක්‍රමයේ විදිහට මම ඔබට කතා කරුවා. ඊට ඉර වටේ පොළොව කැරකෙනවා නම් පොළොව වටේ අඳ චන්ද්‍රිකා මේවා කැරකෙනවා නම් අපිට පුළුවනි මේ ග්‍රහ වස්තුවක් වටා කැපිටල් M ස්කන්ධයක් වටා කුඩා සිම්පල් M ස්කන්ධය ආර්ය ආරෝහණ පථයක වෘත්ත චලිතයක දෙනවා නම් මෙයාට පුළුවන් මේ චලිත වෙන වේගය ඔමෙගා නම් වෘත්ත චලිතයේදී හැම වෙලෙම කරන්නේ කේන්ද්‍ර දෙක අපිට සමාන මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි ගිය සතියේ කතා කරේ. චන්ද්‍රිකාවකට හඳට ඕනම දෙයකට ඔය වැඩේ කතා කරන්න පුළුවන් කියන එක තමයි ගිය සතියේ කෙරුවේ. හරි. අපි අද කතා කරමින් යන පුතේ මේකේ දෙවෙනි මාතෘකාව පිළිබඳ එකට අපි කියනවා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා. මොකද්ද ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය? ඒක සංකේතය විදිහට අපි ගන්න සිම්පල් G. මම එදත් කිව්වා ඔබට මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර කියන පාඩම හරියට ඉගෙන ගත්තාම විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩමට බොහොම ලොකු පිටිවහලක් ලැබෙනවා. ලොකු උදව්වක් ලැබෙනවා. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම හොඳට අහගන්න. මේ විදිහම තමයි විද්‍යුත් ක්ෂේත්‍රවල තියෙන වචන විතරයි වෙනස්. බොහෝ විට සිදුවෙන එකයි. මොකද්ද මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ? දැන් අපි මෙතන යම් ස්කන්ධයක් ලැබපුවාම මේ ස්කන්ධය වටා ගොඩනැගෙන ප්‍රදේශයට අපි කියන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියලා. ඒ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියලා කියන්නේ මේ යමට ස්කන්ධ තිබොත් මෙයාට ඇද ගන්න පුළුවන්. ඒ බලයට යටත් කරන ප්‍රදේශය තමයි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියලා කියන්නේ. එතකොට ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? මේ අවකාශයේ මේ ක්ෂේත්‍රය තුල ඔබ යම් තැනක ඒකක ස්කන්ධයක් ලැබුවොත් කිලෝග්‍රෑමයක ස්කන්ධයක් ලැබුවොත් එන්නේ ස්කන්ධය මත ගොඩනැගෙන බලයට කියනවා එම ස්ථානයේ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා. ස්කන්ධයක් නිසා මේවට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ඇති වෙනවා. යම් කිසි තැනක ලැබූ ඒකක ස්කන්ධයක් මත කිලෝග්‍රෑමයක් මත ගොඩනැගෙන බලයට අපි කියනවා එම ස්ථානයේ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා. හොඳයි. අපි හිතමු මෙන්න මේ ස්කන්ධේ පවතින පිටේ සිම්පල් r දුරකින් කියලා. මේ දුර මනින්නේ කොතනින් කොතනටද? හොඳට ඔළුවට ගන්න. දුර මනින්නේ පුතේ ගුරුත්ව කේන්ද්‍රය ඉඳලා මනින්න. ඒ සමහර ගණන් වල අපි රවට්ටන්න දීලා තියෙන පෘථිවි පෘෂ්ඨයේ සිට මෙච්චරක් උසින් කියලා. ඔබට ඒ උස නෙවෙයි ගන්නෙ හැම වෙලෙම සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි. ගුරුත්ව කේන්ද්‍රයෙන් අදාළ ගුරුත්ව කේන්ද්‍රෙට දිගමනින්න. එතකොට මෙන්න මේ ස්කන්ධය මත ගොඩනැගෙන බලයට අපි කියනවා ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා. මේ අගය කීයද? මේකත් මේ තමර නිව්ටන්ගේ නියමයේ දාන්න පුළුවන්. මේ g වාරයක් m වාරයක්
එක බෙදීම R වර්ගය. G වාරක් M වාරක් එක. මොකද මෙතන ස්ථාන දෙකක් තියෙනවානේ. එක මත බලය. G වාරක් M වාරක් එක බෙදීම R වර්ගය. එහෙනම් මෙතන එක අවශ්‍ය වෙන්නේ නැහැ ලියන්න. මෙන්න මේකට අපි කියනවා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා. ආයෙත් කියනවා මේක අර්ථ දක්වන්නේ කොහොමද? ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තුළ යම් ස්ථානයක තිබූ ඒකක ස්කන්ධයක් මත ගොඩනැගෙන ගුරුත්වාකර්ෂණ බලයට එම ස්ථානයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියලා අපි කියනවා. හරිද? මේක හරියට මිල දර්ශනය වගේ. මම හැම වෙලෙම කියන කතාව මේක මිල දර්ශනය. එක කඩේක ගහලා තියෙනවා සීනි කිලෝවක් මෙච්චරයි කියලා. මේ තමයි දාලා සීනි කිලෝවක මිල මෙච්චරයි. එහෙනම් ඔබට සීනි කිලෝ M ගාණක් මිලදී ගන්න ඕන නම් වැය කරන්න ඕන මිල කීයද? එකක් G නම් ඔබට M මිලදී ගන්න නම් මොකද M වාරයක් G වැය කරන්න ඕනේ. එහෙනම් මේ කතාව ඇහිද? මේ අපිට නොපෙන්න තැනක කිලෝවක් කියලා නෑ අපි නිකන් කියන්නේ නේද? එකක් තිබ්බොත් මිල දර්ශනය. අපි කොහේ හරි කඩේක ගිහම මිල දර්ශනය කරපම් සීනි කිලෝ එකක් කියලා පෙන්නලා පෙන්නන්නේ නෑනේ මිල මෙච්චරයි කියලා නේද? නිකන් බෝඩ් එකේ ගහලා තියෙනවා. අනක්කල්පිතද දෙයක්. ඒ වගේ තමයි මෙතන එකක් තිබ්බොත් එයා මත බලය මෙච්චර නම් මෙතන සිම්පල් M තිබ්බනම් බලය කොච්චරද? ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ජීවන තැනක M ස්කන්ධයක් ලැබුවා නම් බලය පුතේ M වාරයක් ජීවන. ඒකක ස්කන්ධය මත G නම් එතන M ස්කන්ධයක් තිබ්බනම් එයා මත බලය M වාරයක් G කියලා කියනවා. ඔය කියන්නේ ඔය බාරන ඔය සර් ඔච්චර කියලා කිව්වේ නෑ. මේ බාර නෙවෙයි. ඔබ කියයි බරත් MG. ඔව්. බරත් MG තමයි. මම පොඩ්ඩක් ඉස්සරහට යන්කෝ. දැන් මෙයාගේ ඒකක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ කිලෝග්‍රෑම් මෙහෙට ගියාම මෙයාට දෙන්නේ නිව්ටන් per කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑමට නිව්ටන් තමයි මෙයාගේ ඒකක. ඒත් මම කියවනේ ඔබ දැන් මේ බරද මේ කියන්නේ මේ බර ගැනද මේ කියන්නේ? ඒකට MG කියන්නේ. බර කියලා කියන්නේ පුතේ පෘෂ්ඨය මතදී ඔබට පේනවා මේ දුර අණුව ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙනස් වෙනවානේ. පොළව ඇතුළේදී එකක් මතදී එකක් දුරදී තව එකක් දුර සමග වෙනස් වෙනවා. එතකොට පොළවේ මතු පිට පෘෂ්ඨය මතදී ගුරුත්වජ ත්වරණයට තමයි අපි කියන්නේ පෘථිවි පෘෂ්ඨය මතදී ක්ෂේත්‍ර තීව්‍රතාවය 10යි ms × 2යි කියලා අපි සලකන්නේ පෘථිවි පෘෂ්ඨයේදී. ආයෙත් කිව්වොත් තීව්‍රතාවය දුර අණුව වෙනස් වෙනවා. දුර සමග වෙනස්. ඒ පෘථිවි පෘෂ්ඨයේදී පෘථිවි පෘෂ්ඨයේදී මේ ඉලක්කම විශේෂී ඉලක්කමක් වුණත් 10යි කියලා තමයි ගණන් වලදී කතා කරන්නේ. 79.8යි. ඔබ විභාග ප්‍රශ්න පත්‍රයක ෆිසික්ස් පේපර් එකේ පළවෙනි පිටුවේ මුල්ම පිටුවේ උඩම ගහලා තියෙනවා මේ ඔබ දැකලා ඇති සිම්පල් G සමානයි 10යි නිව්ටන් per කිලෝග්‍රෑම්. රෝබායිසේ ඒකට ඉංග්‍රීසි වලින් දෙක නෙමෙයිද? මේක තමයි මේ තියෙන්නේ. ඒ ත්වරණයක්ම තමයි. ඒකක ස්කන්ධය මත බලයමයි මේ දීලා. ඒතකොට පළවෙනි පිටුවේ ගහලා තියෙන පොළවේ මතු පිට පෘෂ්ඨයේදී. එතකොට පෘෂ්ඨයේ මතදී ඒ ඇතිවන බලයට තමයි අපි බර කියලා කියන්නේ. පෘථිවි පෘෂ්ඨයේ මතදී ස්කන්ධයක් මත ඇතිවන බලයට අපි බර කියලා. ඕක මේ හරියට ගිහින් දැන් පොළවෙන් ඈතකට ගිහිල්ලා තිබ්බොත් එහෙනම් ඒක බලයක් මිසක් බරක් නෙවෙයි. ඒක නිසා මේ mg ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවලදී මේ mg කියන්නේ බරම නෙවෙයි ඒක බලයක්. ඒක පෘෂ්ඨයේ මතදී තමයි පුතේ අපි ඒක බර කියලා සැලකන්නේ. එහෙනම් ඔබට උඩ පැහැදිලි පෘථිවි පෘෂ්ඨයේ මතදී මෙයාගේ සාමාන්‍ය 10යි කියලා පාවිච්චි කරනවා. මෙයාගේ ඒකකෙ මෙහෙමයි. මේක මිල දර්ශනය වගේ එකෙක් මෙච්චර නම් m මිලට ගන්න ඕන නම් කොච්චරක් වැය කරන්න ඕන. නෑ ආර්ථික විද්‍යාව නෙවෙයි මේ ෆිසික්ස් කතා කරන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය G නම් m ස්කන්ධයක් තිබ්බනම් mg කියලා බලයක් උඩට. පෘථිවි පෘෂ්ඨයේ මත ඒක බර කියලා සැලකනවා. හරි. එහෙනම් දැන් ඔබට පේනවා ඇති දුර සමග මේ සම්බන්ධතාවය. අපි මේකට කියනවා දුරෙහි ප්‍රතිලෝම වර්ග ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා. දුර වැඩි වෙන්න මේ ක්ෂේත්‍ර තීව්‍රතාවය මෙන්න මේ විදිහට අඩු වෙනවා. මේ දුර සමග ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙනස් වන ආකාරය. දුර අනන්තයක් වුණොත් ඔබට ක්ෂේත්‍ර තීව්‍රතාව ශූන්‍යයක් වෙනවා. ඒ ඕනම එකක් අනන්තයෙන් බෙදපුවම බිඳුවක් වෙනවන්නේ. හරි. දැන් ඔන්න ඔක තමයි කතාව. අපි එතකොට ග්‍රහ වස්තුවකට ඇතුළට යනකොට ක්ෂේත්‍ර තීව්‍රතාවය මොකද වෙන්නේ?
මේවා මොකක් කරලා දෙයක් පොළව ඇතුළට හඳ ඇතුළට අඟහරු ඇතුළට ඉර ඇතුළට ඒ ග්‍රහ වස්තුවක් ඇතුළට යනකොට ක්ෂේත්‍ර තීව්‍රතාවය කෙසේද විචලනය වෙන්නේ ඔබට හිතෙන්න පුළුවන් මේක වගේ ගත්තම R එන්නෙන් අඩු වෙනවනේ ඔබට හිතෙන දේ මොකද මේ දරුවෙකුට හිතෙන දේ ඒකට R එන්නෙන් අඩු වෙනව නේද එහෙනම් මේක එන්නෙන් වැඩි වෙනවද නේද එහෙම කියලා ඔබට හිතෙන්න පුළුවන් භාගයට අපි මොන දෙයක් දැනගත්තම අපිට හිතෙන්නේ වැරදි දේ ඒක වැරදි මෙහෙම වුණොත් මොකද වෙන්නේ මේක අර්ථය තමයි දුර එන්න අඩු වෙන හින්දා කේන්ද්‍රයේදී මේ අරය බිඳුවක් නිසා මේක අනන්තයක් විය යුතුයි මේක අනන්තයක් විය යුතුයි කියලා ඔබට හිතෙනවා ඒ කියන්නේ අනන්තයක් කියලා කියන අනන්ත බලයක් මෙතන ඇති වෙන්න ඕන කියලා තමයි ඔබට තේරෙන්නේ බලය අනන්තයක් වෙන්න ඕන කියලා ඉතින් මේකේ අනන්තයක බලයක් ඇති වුණොත් එහෙම ඔබට මේ ග්‍රහවස්තුව පවතින්න බෑනේ මේ කේන්ද්‍රය අති විශාල ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා නම් ඊට යාබද ස්තරයේ තියෙන සියලු ස්කන්ධ ඔක්කොම ඇද ගන්නවා. මේ ඉතින් වටේ තියෙන ඔක්කොම ස්කන්ධ මෙයා ඇදගත්තොත් එහෙනම් පොළොව පවතින්න බෑ. භූමිකම්ප වෙලා පොළොව යට ඔක්කොම ඇදගෙන ඉන්නවා. ඒක මේ වෙන්නේ නෑ. එහෙනම් මේ ක්‍රමය නෙවෙයි මෙතන වෙන්නේ. ඔබට හිතන දේ නෙවෙයි. එහෙනම් බලමු අපි ඊළඟට ග්‍රහ වස්තුවක් ඇතුළතදී ක්ෂේත්‍ර තීව්‍රතාවය කෙසේද වෙනස් වෙන්නේ කියන එක. හොඳයි. අපි මේකට පොඩ්ඩක් විශාලවට මම අඳින්නම් ග්‍රහ වස්තුවක් ලොකු ගෝලාකාර ග්‍රහ වස්තුවක් මේක අපි ගත්තොත් ස්කන්ධය කැපිටල් M සහ අරය කැපිටල් R වන ග්‍රහ වස්තුවක් කියලා හිතමු. එතකොට මෙතනින් මේ කතා කරන විදිහට සිම්පල් R දුරතදී ක්ෂේත්‍ර තීව්‍රතාවය එක හරියි. මේ ග්‍රහ වස්තුව පොඩි වුණත් ලොකු වුණත් ඒක ප්‍රශ්නයක් නෑ. R දුරතදී ග්‍රහ වස්තුවට පිටින් ක්ෂේත්‍ර තීව්‍රතාව ඔක තමයි. එතකොට පෘථිවි පෘෂ්ඨයේ මත ග්‍රහ වස්තුව මත ඔබට දුර අඩු වෙලා ඇවිල්ලා මේ ග්‍රහ වස්තුව මතදී මේකට අපි කියන්නේ කැපිටල් R. මේකට අපි කියන්නේ කැපිටල් R තමයි අපි පාවිච්චි කරන්නේ. කැපිටල් R කියන්නේ අරය. එතකොට ග්‍රහ වස්තුව ඇතුළට ගියාම මොකද වෙන්නේ? ඔබට අවශ්‍යයි කියලා හිතන්න මෙන්න මේ වගේ ස්ථානයක ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්න ඕනේ කියලා. මෙතන ඉඳලා R dash දුරකදී ක්ෂේත්‍ර තීව්‍රතාවය. මෙන්න මෙතනදී මම ඔබට මෙහෙම කාරණාවක් කියන්නම්. මේක විද්‍යුත් ක්ෂේත්‍රයට බොහොම වැදගත්. අපි ඈත ඉන්නකොට අපි ගෙදරින් ඈත ඉන්නකොට හැමෝම පරක්කු වෙනකොට බලනවා මේ දරුවා වාහනේ නේද? ඒ පුතා තව වාහනේ නේද? බීරුව තව වාහනේ නේද? පරක්කු නේද? මොකද දන්නේ නැහැ නේද? ගෙදර ඉන්න හැමෝම අත්තම්මල දියද බාප්පද පුංචිද ඔය වගේ ඉස්සර ගාල්ල ගොඩක් කට්ටිය කිය. නේද? එන්න ගෝල් තුන් හතර දෙනා ඉන්නේ. ඒ කට්ටිය ඔක්කොම බලනවා මේ දරුවා පරක්කු නේද? වෙලා නැහැ. ඔක්කොම හොයනවා. ඔක්කොම ඇටෙන්ෂන් එක මේ දරුවා කෙරෙහි තියෙනවා. ඒ දරුවාට දැන් පන්ති ගිහලා අරවම කළා ඔක්කොම එනවා ගේ ඇතුළට. මේ ගේ ඇතුළට ආවා. ගේ ඇතුළට ගියාට පස්සේ හැමෝම බලනවා දැන් කොහොම මේ දුවාව දින්නද කොහෙද ඉන්නේ මොකද කරන්නේ? මේ ගණන් ගන්නෑ. එතකොට අර හැමෝම ඔබ ගැන හොයලා බලන්නේ නැහැ. ඔබ ගේ ඇතුළට ආපු බව දන්නවා. නේද? අන්න ඒ වගේ තමයි. එතකොට ඇටෙන්ෂන් එක අඩු වෙනවා. ඇට්‍රැක්ෂන් එක අඩු වෙනවා. ඒ වගේ දුවෙකුගේ මෙන්න මේ වගේ ග්‍රහ වස්තුවක් ඇතුළට ගියාට පස්සේ ඔබට ඇතිවන ආකර්ෂණය මුළු ස්කන්ධයෙන්ම යාට ආකර්ෂණ බලයක් ඇති කරන්නේ නැහැ. ඒ ආකර්ෂණය ඇති කරන්නේ එයාට ළඟින්ම ඉන්න එයාට ඇතුලෙන් ඉන්න කට්ටිය විතරයි. මේක ගුරුවරට ලොකුවට තේරුම් හිතා ගන්න බෑ. මෙහෙම කල්පනා කරන්න මේ අර මම ඔය දුව කතාව. ඔබ ගිය ඇතුළට ආවට පස්සේ ඔබට ආකර්ෂණ බලය ඇති කරන්නේ ඔබට ඇතුලෙන් ඉන්න කට්ටිය විතරයි. එහෙමනම් ඔබට මෙන්න මේ දුර අරය කරගෙන මනක්කල්පිත ගෝලයක් ඇඳගත්තොත් මෙන්න මේ විදිහට. අර මේ විදිහට මනක්කල්පිත ගෝලයක් ඇඳගත්තොත් මෙන්න මේ ඇතුලේ තියෙන කොටස ඒක M dash කි මෙන්න මේ M dash කොටස තමයි මෙයා මත ක්ෂේත්‍ර තීව්‍රතාවයක් ඇති කරන්නේ. ඔන්න ඔකයි වෙන්නේ. ඇතුලට පස්සේ එයාට යටින් ඉන්න කට්ටිය තමයි එයාට ඇට්‍රැක්ෂන් එක ඇති කරන්නේ. එහෙනම් මේ ග්‍රහ වස්තුව ඇතුළට ගියාට පස්සේ ක්ෂේත්‍ර තීව්‍රතාවය ඔබට ලියන්න පුළුවන් Gm dash බෙදීම R dash වල වර්ගය කියලා. හරිද? M dash කියන්නේ මොකක්ද? ඊළඟ මෙයාගේ ඝනත්වය මේ ගෝලය ඇත්තටම එක ආකාර ඝනත්වයක් නෙවෙයි තියෙන්නේ. දැන් දල වශයෙන් ගත්තොත් එක ආකාර ඝනත්වයක් තියෙන කියලා මේ ග්‍රහ වස්තුව පොළොවේත් නෑ උඩ එකක් යට එකක් මැද එකක් මේ දෙකේ කියලා තමයි.
ඇවරේජ් එකක් විදිහට ගත්තොත් දැන් ඝනත්වය රෝ නම් ඔබට මේ m dash ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. m dash කියලා කියනකොට ඒ ඇතුළේ කොටස ස්කන්ධනේ. මේ ගෝලයක්. ගෝලයක පරිමාව ලියන්නේ කොහොමද? 3/4යි pi r ගන්න. මේක ඝනත්වයෙන් ගුණ කරපුවාම ඔබට ලැබෙනවා මේ ඇතුළු ගෝලයේ ස්කන්ධ. එහෙනම් අපි මේ m dash replace කරමු. අන්න හරි ඉලක්කමකින් 4 බෙදීම 3යි pi r වල ගණය මෙන්න මේ r ට r එකක් වර්ගයට ආගයක් සුළු වෙලා යනවා. ඔබට ලැබෙනවා පිළිතුරක් g pi rho r ඒක g pi rho r මේ සියල්ල නියත. මේ සියල්ල නියත. එතකොට දුවේ මේ ග්‍රහ වස්තු ඇතුළට යනකොට ක්ෂේත්‍ර තීව්‍රතාවය අනුලෝමව සමානුපාතිකයි අදාළ ස්ථානට කියන දුරට අරයට අනුලෝම සමානුපාතිකයි. තේරුණා නේද? එහෙනම් අරය බිඳුවක් වෙනකොට අරය අඩු වේගන යනකොට මොකද වෙන්නේ? ක්ෂේත්‍ර තීව්‍රතාවය අඩු වේගන අරයට අනුලෝමව සමානුපාතිකයි. එහෙනම් ඔබට මම මෙතන ප්‍රස්ථාරයක් ඇඳලා පෙන්නුවොත් කොහොමද දුර සමග ක්ෂේත්‍ර තීව්‍රතාවය? කේන්ද්‍රයෙන් ක්ෂේත්‍ර තීව්‍රතාවය බිඳුවයි. එතන සිට ක්ෂේත්‍ර තීව්‍රතාවය දුරට අනුලෝමව සමානුපාතිකයි. ඉන්පසුව මේක දුරහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. මෙන්න මේක තමයි ග්‍රහ වස්තුවක් අභ්‍යන්තරයේදී මතු පිට දුරටත් යනකොට ක්ෂේත්‍ර තීව්‍රතාවයේ විචලනය වන ආකාරය. අනිතරක පැහැදිලි කියලා යමක් තියෙනවා ඔබට මේ වීඩියෝ එක නැවතත් බලලා පැහැදිලි කරගන්න. හොඳයි. දැන් අපි යමු ඊළඟට මේක පොඩි ගානක් ටිකක් හදන්න. ඔබට පෘථිවිය ගැන කල්පනා කරලා බලලා පෘථිවි පෘෂ්ඨයේදී ක්ෂේත්‍ර තීව්‍රතාවය 10යි. ඒක විවිධ පරීක්ෂණ වලින් සරලානුවර්තී චලිතය සරල අවලම්බී නේද? ඔය වගේ ක්‍රම වලින් අපිට හොයාගන්න පුළුවන්. මම හොයාගෙන තියෙනවා. ධන වශයෙන් 10යි කියලා ඔබට පුළුවන් පෘථිවි පෘෂ්ඨයේ ක්ෂේත්‍ර තීව්‍රතාවය දන්නවනම් පෘථිවියේ අරය දන්නවනම් පෘථිවි ස්කන්ධය මේ බලන්න. සාමාන්‍ය පෘථිවි අරය අපි හැම වෙලේම ගන්නේ කිලෝමීටර් 6400යි. මේ පෘථිවි පෘෂ්ඨයේ මැදදී ක්ෂේත්‍ර තීව්‍රතාවය 10යි. එහෙමනම් ඔබට මේ දත්ත දෙක පාවිච්චි කරලා මේ පෘථිවියේ පෘෂ්ඨයේ මැදදී r කියන පොදු ඉලක්කමක්නේ. පොදු සංකේතයක් නෑ. මම මේකට කියන්නේ කැපිටල් R. බොහෝ විට කැපිටල් R සංකේතවත් කරන්නේ බොහෝ විට අරය. එතකොට ඔබට පුළුවන් පෘථිවි පෘෂ්ඨයේ මැදදී ක්ෂේත්‍ර තීව්‍රතාවය දන්නේ නම් කැපිටල් M බලන්න පුතා කැපිටල් M මොකද පෙරුවොත් g වාරයක් r වර්ගයේ එතකොට g කීයද? මේ පෘථිවි පෘෂ්ඨයේ මැදදී 10යි. අරය කිලෝමීටර් 6400යි කිලෝමීටර් අපි මීටර් කරන්න ඕනේ. මේක දල වශයෙන් දෙගුවොත් කැපිටල් G දත්තයක් මෙහෙම. ඉතින් අපි ඔක ගුණ කරපුවාම මෙතන 10 5ක් තියෙනවා 64 වර්ගයයි 10 5ක් තියෙනවා ඒක වර්ග කරපුවම 10 10යි මේක 6.7 වාරයක් 10 රින 11යි. ඒ රින 11 උඩට ගිහින් ඔයාලට ඔක්කොම සුළු වුණාම ඔබට ලැබෙන්න නියමිතයි 6 වාරයක් 10/24යි කිලෝග්‍රෑම් කියලා පිළිතුරක්. ඔය තමයි පෘථුවියේ ස්කන්ධය. ඔයලා බලලා නේද මොන තරහදීන්ද මැන්නේ කියලා අහන්න එපා. මේක ගණනය කර ලබාගත්තු ඵලයක් ප්‍රතිඵලයක්. හරි? ඉතින් මේ වගේ අරයක් කවුරුත් මැන්නේ නැහැනේ මම එදත් කිව්වා. පොළොව ඇතුළේ නිකන් වලක් කාලා මැන්නේ නැහැ කවුරුත්. මේවා හොයාගත්තු දේ. නේද? මේ වගේ පෘථුවි ස්කන්ධය 6 වාරයක් 10/24 වෙනි බලයක්. දැන් මම ඔබට පොඩි කතාවක් දෙන්නම්. පොඩි ප්‍රශ්නයක්. අපි ගිය සතියේ කතා කරපු පන්තියේදී තිබුණා පෞගේ පන්තියේදී සූර්යාගේ ස්කන්ධය දෙවරක් 10/30යි කියලා. දැන් මම අද කියන්නේ ඔබට පෘථිවියේ ස්කන්ධය 6 වාරයක් 10/24යි කිලෝග්‍රෑම්. දැන් මේ පිළිතුරු දෙක දිහා බලපු දරුවෙක් එකපාරට පේන්නේ
දෙක ළඟයි වගේ නේද? වෙන්න බෑ වගේ නේද? එහෙම හිතෙනව නේද? ඔබටත් හිතෙන්නේ නැති. ඒ ස්කන්ධ ඉරේ ස්කන්ධයේ මේ පෘථිවි ස්කන්ධ ළඟයි වගේ මේක 10 කියන්නේ මේක 10. මේක තමයි මිනිසුන්ට සංඛ්‍යාත්මක අවබෝධය නැහැ කියලා කියන්නේ. ඉලක්කමක අවබෝධය නැහැ. හොඳද? දැන් ඔබට මේක තියෙන්නේ මේ ළඟ ඉලක්කම් දෙකක් නිසා විශ්ලේෂණය කරේ කිය ළඟ. හරි. ඔබට වැඩක් තියෙනවා. මේක මේකෙන් බෙදන්න. මේ දෙකේ බල ඒව පැත්තකින් මේක පැත්තකින් දැන් කීයක් එපා. අපි දල වශයෙන් ගත්තොත් මේක කිය 10යි 6යි. 10යි 6ක් කියන්නේ කීයද? දසලක්ෂයක් මිලියනයක් 10 100 10 ලක්ෂ දසලක්ෂ. මේක දසලක්ෂ. මේක පැත්තකින්. දැන් මේකේ තේරුම මොකද්ද පුතා? පෘථුවියේ ස්කන්ධය වගේ සූර්ය ස්කන්ධය දසලක්ෂයකින් වැඩි නෙවෙයි. දසලක්ෂ ගුණයකින් වැඩි. මිලියන ගුණයක් වැඩි. ඕකේ අවබෝධ කරගන්න පෘථුවිය වල ලක්ෂ 10ක් අරන් එකට වතුර දාලා අඹරලා බෝලයක් හදලා ගත්තොත් තමයි සූර්යයෙක් හැදෙන්නේ. මොකද මේ සංඛ්‍යාත්මක අවබෝධය නැහැ කියන එක තමයි මම කියලා දුන්නේ. ඒක කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක වැරදුනා මේක නම් ඉලක්කම් කියලා හිතෙනවා. මොකද 24යි 30යි කියන විතරයි ඔබ හිතන්නේ. 10 බලය කියන එකට ඇටෙන්ෂන් එක යන්නේ නැහැ. 10 බලයක් නේද? ඒකට තමයි තේරුම. පෘථුවිය වල මිලියනයක් විතර අතම ලක්ෂ 3,33,000ක් විතර එකතු වුණාම තමයි සූර්යයෙක් හැදිලා තියෙන්නේ. මේක කතාව. සූර්යයා කියලා කියන්නේ මහ විශාල ස්කන්ධයක්. අපේ සෞර ග්‍රහමණ්ඩලයේ අපේ චක්‍රාවාටයේ තියෙන සියලුම ග්‍රහ වස්තු ස්කන්ධවල එකතුවටත් වඩා සූර්යාගේ ස්කන්ධය වැඩි. ඔන්න ඔබ ටෙන්ටින් හොයලා බලන්න. අපේ චක්‍රාවාටයේ අපේ මන්දාකිණී තියෙන ග්‍රහ වස්තු ඔය 10 තුගල ගත්තොත් ස්කන්ධ උපග්‍රහ ඔක්කොම එකතු කරලා ගත්තා සූර්යයට වඩා ගොඩක් අඩුයි. ඒක නිසා තමයි අපේ චක්‍රාවාටයේ සෙන්ටර් එක විදිහට සූර්යය හැදිලා තියෙන්නේ. නැත්නම් බ්‍රහස්පති ලොකු නම් සූර්යයත් එයා වටා කරකෙන්නේ නැහැ. නේද? හොඳයි. දැන් ඔබට තව කාරණාවක් මම ඔබට කියනවා. දැන් මේ අපි කතා කරුවේ මේ කැපිටල් G සිම්පල් G කියන එක විභාග ප්‍රශ්න පත්‍රයේදී ඔබට ඕනම ගානකට පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි ගානද ගුරුත්වාකර්ෂණද වෙන මොකක් හරි ගානකට ඕන එකකට පුළුවන්. හැබැයි මේ කැපිටල් G මම මේකට ආදේශ කරුවට ඔබට හිතුමනාපේ හැමතැනකටම මේක දාන්න බෑ. දත්තයක් විදිහට දීලා නැත්නම් යොදා ගන්න බෑ. පරණ ප්‍රශ්න පත්‍රවල පෘථිවිය සම්බන්ධ ගණන් දීලා තියෙනවා කැපිටල් G නැතුව. කැපිටල් G නැතුව ඔබට දීලා තියෙනවා පෘථිවිය සම්බන්ධ ගණන්. මම ඒ වගේ ගානකදී කොහොමද කූලෝම් නියමයේ දාන්නේ කියලා ගුරුත්වාකර්ෂණ නියමයේ දාන්නේ කියලා එහෙම කියලා දෙන්න. හරිද? මෙන්න බලන්න ඔබට පුළුවන් දැන් ගුරුත්වාකර්ෂණ නියමයේදී GMM බෙදීම R වර්ගය ඔබට අවශ්‍ය වෙනවනේ. GMM බෙදීම R ඔබ දන්නේ මේක. කවුද දන්නේ? ඔබට පෘථුවියේ අරය දීලා තියෙනවා. හරි. එහෙනම් ඔබට මේ කැපිටල් GM කියන සංකේත දෙක වෙනුවට ආදේශ කරන්න පුළුවන් නේද මෙන්නේ G වාරයක් R වර්ගයේ ආදේශ. හොඳද? ගානක මං ඉදිරියට ගානක් හදනකොට ඔබට ඒක පැහැදිලි කරලා පෙන්වන්නම්. හොඳයි. අපි පොඩි ගානක් හදමු බලන්න තව එකක්. මම සුළු කරන්න යන්නේ නැහැ. හොඳද? ඔබට ගෙදර සුළු කරගන්න පුළුවන්. හඳෙහි අරය කිලෝමීටර 1700යි. චන්ද්‍රයාගේ පෘෂ්ඨයේ ගුරුත්වද ත්වරණය එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය 1.65යි. ඔබට මේ තොරතුරු ටික පාවිච්චි කරලා පොඩි රූපයක් ගන්න මෙන්න හඳ. මෙයාගේ අරය කැපිටල් R. ඔබට මෙන්න මෙතෙන්දි ගුරුත්වද ත්වරණය දීලා තියෙනවා. චන්ද්‍රයාගේ පෘෂ්ඨයේදී ඔබට ලියන්න පුළුවන් dm බෙදීම R. එහෙනම් ඔබට මේ ටික පාවිච්චි කරලා සංදේහි ස්ථානය GR වර්ගයේ බෙදීම හොයන්න පුළුවන්. මේක කීයද? 101.6යි 5 කියලා ගමු. අරය 1700යි හැම වෙලේම දරුවෝ වරද්දන තැන මේක කිලෝමීටර් කරන්නේ නැහැ. හොඳද? අනිවාර්යයෙන්ම මේක කරන්න. වෙන වැඩි. මම එදා කොහොමද සුළු කරගන්න ලීසි නම් කටුකොලේක 20 බෙදීම 3 කියලා දාන්න කමක් නැහැ. ආදේශයට බෑ විභාග ආදේශයට ආයෙත් එකයි ඒවා ඕනේ හින්දාමයි.
අන්තිම මේක කොලේක හදද්දී අපිට ගන්න පුළුවන්. මේක විසඳුමම ඔබට ලැබෙන පිළිතුරු තියෙන 10 22 වෙනි බලයක් සහිතව යම් පිළිතුරක් ලැබෙනවා. හරිද? ඉතින් ඔබට ඒකෙන් පේනවා පෘථිවියෙන් 100න් පංගුවක් විතර තමයි චන්ද්‍රයාගේ ස්කන්ධ. අපි 10 24ක් නේ. අපෙන් 100න් පංගුවක් ස්කන්ධයක් තමයි අඟට තියෙන්නේ. ඕන වෙලාවක මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන සිද්ධාන්තය අවසන් කළා. හොඳයි. මම ඔබට ටික ගානක් දෙන්න. ගානක් අපි කතා කරමු. මේ ඉලක්කම් ගැන නෙවෙයි මේක අවබෝධ කරගන්න ඕනේ. පාත්‍ර ගැන මේකේ තියෙන සංකල්පය ගැන. මේ වගේ ගානක් හදන්නේ කොහොමද ඒක මිසක් සුළු කරන එක ගැන ඉතින් ලොකුවට හිතන්න එපා. මම මෙහෙම ඔබට ප්‍රශ්නයක් කියනවා. මම මේක ගිය සතියේ හදුවා වගේ ගානක්. හරිද? පෘථිවියේ අරය කිලෝමීටර් 6400ක් වන අතර පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 3600ක් දුරින් චන්ද්‍රිකාවක් කක්ෂගත කර ඇත. මේ අන්තිම ලෙසන් එක අන්තිම තිබිච්ච ලෙසන් එකේ මේ ගානම කෙරුවා. හැබැයි මම අද දෙන්නේ වෙන විදියක්. මොකක්ද ඔබට දෙන්නේ? පෘථිවියේ අරය දීලා තියෙනවා කිලෝමීටර් 6400ක් වන අතර පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 3600ක් ඉහළින් චන්ද්‍රිකාවක් කක්ෂගත කර ඇත. මෙම චන්ද්‍රිකාවේ භ්‍රමණ කාලාවර්තය කුමක්ද? හරිද? මේ දුර 3600. ඔබට මේ ප්‍රශ්නේ තියෙන විශේෂත්වය තමයි පෘථිවි ස්කන්ධයවත් කැපිටල් G-වත් දීලා නැහැ. දීලා තියෙන මොකද? පෘථිවියේ අරය. අපි එතකොට දුරට දුර ගන්න කොහොමද කියලා බලන්න. මේ දුර ප්‍රමාණය කියුවේ කිලෝමීටර් 10ක්. ඔබට මම මීටර කරලා මෙන්න. ඔබ මොකක්ද හැම වෙලේම කරන වැඩේ? රවුමට කැරකෙන ඕනම එකකට නැත්නම් චන්ද්‍රිකාවට කේන්ද්‍රයේ පැත්තට F සමානයි ma දාන්න. මේ කේන්ද්‍ර විසාරී බලය ඇති කරන්නේ Gmm දෙකේ R වර්ගය. ඕක සමාන වෙනවා n වාරයක් R වෙනවා. ඒ m සුළු වෙනවා. m සුළු වෙනවා. right. Gm සමානයි මේ R එහා පැත්තේ විතර R ඝණය ඔමේගා සමානයි 2pi බෙදීම t ආදේශ කරුවොත් ඔබෙන් අහන්නේ මෙන්න මේ t ගැන. ඔක කොහොමද කියන්නේ? දැන් අපිට ඉඳා ප්‍රශ්නේදී මම ඔබට කැපිටල් G සහ කැපිටල් M මෙච්චරයි මෙච්චරයි කියලා කිව්වා. අද ගානේදී ඒක නෑ. අද ගානේදී මම කිව්වේ මොකද? පෘථිවි ආරේ කිලෝමීටර් 6400ක් වන පෘෂ්ඨයට 3600ක් කියලා චන්ද්‍රිකාවක් කක්ෂගත කෙරුවා. එච්චරයි කිව්වේ. හරිද? දැන් ඔබට මෙන්න මේ දෙන්නට හිඩසක් නේ. මේ දෙන්නට මොකද සර් අපි කරන්නේ? ඒක දීලා නැද්ද? අපි ගන්න බැරි ප්‍රශ්න. ඉතින් අපිට මම කියන්නේ පේපර් එකේ පළවෙනි පිටුවේ දාපු සංකේතය තමයි පෘථිවි පෘෂ්ඨය මත ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඔබට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ. පෘථිවි පෘෂ්ඨයේදී මෙන්න පුතේ සිම්පල් G සමානයි Dn බෙදීම R වර්ග. එතකොට ඔබට පේනවද දැන් Gm ට ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන් පදයක් තියෙනවා. මෙන්න මේකයි මම කිව්වේ ඔබට Gm නැත්නම් අරය දුන්නා නම් ඕකින් වැඩේ කොට දාගන්න. මේ R කියලා මම ගත්තේ කවුද? පෘථිවිය. සමහර ළමයි මේ පාඩම් අපි අද ඊයේ කරපු දේවල් නේ ගොඩක් තැන්වලදී කරනකොට මේ R ට මොකද්ද කියන්නේ? මෝඩ ප්‍රශ්න අහන මේ R ට මොකද්ද කියන්නේ? R කියලා කියන්නේ නිකම්ම නිකම් R කොම් නිකන් තේරුමක් තියෙන්න ඕනේ. මෙතන R කියලා ගන්නේ අදාළ ස්කන්ධ දෙක අතර පරතරය. අවබෝධයෙන් අහගෙන ඉන්න කෙනෙකුට ඕක ප්‍රශ්න නෙවෙයි. මේ මම කියන්නේ මේ මොකද්ද? මේ වෙදි ගන්නේ අදාළ ස්කන්ධෙට. මෙතනදී දුර තමයි. හැබැයි මේ පෘථිවි සෘෂ්ටියේ කියලා ගත්ත නිසා පෘෂ්ඨියට තියෙන දුර තමයි අපි මෙතනට දාගත්තේ. ඇයිසර අතන් තිකාරක මෙතන තිකාරක එහෙම අහන්න ඕනේ ඔබ හරියට අවබෝධයෙන් අහගෙන ඉන්නවා නේද? හරි. ඔන්ලයින් කරනකොට ඕක තමයි කියන ලොකුම ගැටලුව. අපේ මනස ටික වෙලාවක් කියනකොට සිවිලි නෝඩ ඊට පස්සේ ටික වෙලාවක් ඇද්දි මේසෙ නැතරදී කියන හුනෙන්දී අවදිහනි මිනිස්සුන්ගේ අවධානය යන්නේ. අපි හැම වෙලේම අපි වැඩි හිටි ළමයි. අපිට තියෙන්න ඕනේ හැම වෙලේම අපිට අවධානය එළියට යනවා නම් නැවත අවධානය මෙතන හරවා ගැනීමේ බුද්ධිය තියෙනවා. ඒක නැතිනම් ඔබ උදස් පෙළ කරන්නත් සුදුසු නැහැ. අපිට අපේ මනස එළියට යනවා කියලා දැනෙන්නේ නැත්නම් ඒකත් සුදුසු නැහැ නේද? මේකයි මම කිව්වේ. හරි. හොඳයි. දැන් ඔබලන් අවුරුද්දෙන් සෑහෙන කාලයක් ඉන්න දරුවෝ හොඳයි. හරි. දැන් මොකද පුතේ වෙන්නේ? ඔබට පුළුවනි මේ සමීකරණ දෙක සමාන කරන්න.
බලන්න දැන් මේ කතාව අපිට හරි ලේසි අපි දන්නවනේ ඉතින් හරියට අපි ගීසකෙක් කියනවනේ. ඔන්න වැඩි. මේක මෙන්න අද අලුත් කතාවක්. ඔබට මේ වගේ පදයක් ඕන වෙන තැනකදී මේක රිප්ලේස් කරගන්න. හරි 4යි 5 වර්ගයයි r තුන්වෙනි පදයයි t වර්ගය සමානයි g r වර්ගය. ඔබට ඕනේනේ මෙයානේ. එහෙනම් උත්තර කෙරුවා t වර්ගය සමානයි 4යි 5 වර්ගය r ගණය g r වර්ගය. එතකොට මේකේ මූලය තමයි. හරි. 4යි 5 වර්ගය මම ආසන්න වශයෙන් 10යි කියලා ගන්නම්. මේ මොකද්ද දුර? 10යි 7යි. 10යි 7යි තුන්වෙනි පදේ 10යි 21යි. G කියන්නේ 10යි. මේ මොකද්ද? අර පෘථිවිය හරි 6400 කිලෝමීටර් නේද? මේකේ වර්ගය. මේකට මේ. එතකොට ඔබට මේ බලන්නකෝ හතරේ මූලයෙන් 2යි. 10 21කින් 10 10ක් ඉවතට ගන්න පුළුවන් තව 10ක් ඉතුරු වෙනවා. හරිද? මෙතන කෙලින්ම මූලයේ වර්ගයේ මූලය ගත්තාම 64 වාර 10යි 5. ඕක තමයි මෙයාගේ කාලාවර්තය කියලා ඔබට ලැබෙන්නේ. හරිද? මෙතන 10 10 10. මේක තමයි කාලාවර්තය. සිම්පල් එක. අපිට අක්ෂර ලියන හැමෝම මෙහෙම දැම්මොත් කැපිටල් S. චූටි වට ලිව්වත් ඔබ මෙහෙම ලිව්වොත් ඒක කැපිටල් S කියන එක තමයි සංකේතවත් වෙන්නේ. ඔබ මේකෙන් සුළු කරලා ගන්න පුළුවන් මේක ආසන්න වශයෙන් 3.2ක් විතර වෙනවා. ඒක 3.2 මේක කියනවා 6.4යි. දල වශයෙන් කියන්නේ ඒ 6.4යි 64යි සුළුම යට 10ක් ලැබෙනවා. ඒතර 10යි 6යි 14යි. තත්පර 10 10 දල ගණනයේ කිරීමක් මම ඔබට පෙන්නන්නේ. තත්පර 10 10 කියන්නේ පැය 3කට කිට්ටු කාලාවර්තයක් නේද? ඔබට මම මේ ප්‍රශ්නේ සුළු කරපු හැටිද මේකද මේ ප්‍රශ්නේ ඔබේ හරය අපි දෙයකින් ලබා ගන්න ඉගෙනුම් ඵලයක් තියෙනවනේ. මේ ගානට ඔබ ලබා ගන්න මේ අවුට්කම් කියන එක ප්‍රතිඵලයක් තියෙනවා අපි ලබා ගන්න. ඒක තමයි මේකෙදි GM නොදුණු තැනක ඔබ කොහොමද ඒ ප්‍රශ්නේ ගොඩ දාගන්නේ කියලා. තේරුණාද? ඒක තමයි මට මේකෙදි ඔබට ඒත්තු ගන්නන්න අවශ්‍ය වෙච්ච දේ. හරි දැන් හරි අපිට තේරුණා. හොඳ විශ්වාසය ඇති කරගන්න, ආසාවක් ඇති කරගන්න. දැන් මට ගුරුත්වාකර්ෂණ පිළිබඳ පළමු ආකර්ෂණ නියමය අපිට පුළුවන්. ක්ෂේත්‍ර තීව්‍රතාවය මට හදාගන්න දැන් පුළුවන්. හොඳයි. ඔබ විශ්වාස කරනවා තව තියෙන එක සිද්ධාන්තය කතා කරන්න කියලා. මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය කියන්නේ එකම චූටි පාඩමක්. ඊළඟට අපිට කතා කරන්න තියෙන දේ පුතේ ගුරුත්වාකර්ෂණ විභවය කියන මාතෘකාව. ගුරුත්වාකර්ෂණ විභවය කියන මාතෘකාව. ඒකට දෙන සංකේතය තමයි කැපිටල් V අකුර. ඒකේ අර්ථ දැක්වීම කියලා ඊට පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. දැන් මෙතන ස්කන්ධයක් තියෙනවා නම් මේ ග්‍රහ වස්තුවක් තියෙනවා මෙයාට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය. අපි මෙයාගේ ඉඳලා අනන්තය කියලා කරමු කල්පිතයක් අනන්තයක් කියලා කියන්නේ. ඇත්තටම කොහෙවත් නැහැනේ අනන්තය කියලා කියන. අපි නිකන් මනස්කල්පිතව හිතමු මේ තමයි අනන්තය කියන්නේ. මේ අනන්තයේ ස්කන්ධයක් ලැබුවොත් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ලැබුවොත් එයාට ආකර්ෂණ බලයක් නැහැනේ. මොකද දුර ගොඩක් වැඩි නිසා එයාව ඇදගන්නේ නැහැ. ආකර්ෂණ බලයක් නැහැ. එයා ඉන්නේ අනන්තයේ. කොහොමද මේ විභවයේ අර්ථ දක්වන්නේ? අනන්තයේ පවතින පිරික්සුම් ඒකක ස්කන්ධයක් යම් ස්ථානයකට ගෙන ඒමට කළ යුතු කාර්ය ප්‍රමාණය එම ස්ථානයේ ගුරුත්වාකර්ෂණ විභවයයි. අනන්තයේ පවතින ඒකක පිරික්සුම් ස්කන්ධයක් යම් ස්ථානයකට ගෙන ඒමට ඔබ මෙයාව මෙතනට අරන් එනවා කියලා හිතමු. කොච්චරක් දුරකටද? පෘථිවියේ ඉඳලා ආර්දුරකට ගෙන එනවා කියලා අපි හිතමු. ඔබ මේ සඳහා කළ යුතු මහන්සිය ඔබ මේ සඳහා විය යුතු මහන්සියට අපි කියනවා එම ස්ථානයේ ගුරුත්වාකර්ෂණ විභවය කියලා. හයිතුව අනන්තයේ පවතින ඒකක පිරික්සුම් ස්කන්ධය යම් ස්ථානයකට ගෙන ඒමට කළ යුතු කාර්ය ප්‍රමාණය එම ස්ථානයේ ගුරුත්වාකර්ෂණ විභවය නම්. මේක පුතේ ඔප්පු කරලා පෙන්නලා දීලා තියෙනවා. ඍණ GM බෙදීම R සමානයි. GM බෙදීම R.
ඔබ අහන්න පුළුවන් කොහොමද ඒ ඍණ ලකුණක් ආවේ දැන්ද කියලා ඔබට මතුවෙන්න පුළුවන් ගැටලුවක්. ඇයිද ඍණ ලකුණක් ආවේ කියලා. ඇයි ඍණ ලකුණක් ආවේ? ඉතින් ඇත්තටම දැන් ඔබ කල්පනා කරන්නකෝ පොළවේ ඉඳලා අපි ගල් කැටයක් උඩට ගෙනියනකොට මහන්සියක් දැරුවට උඩ තියෙන ගල් කැටයක් බිමට වැටෙනකොට මහන්සියක් දරන්න ඕනේ නෑනේ. මේ අප කාර්යයක් කරන්න ඕනේ නෑනේ. උඩ එක්කෙනෙක් පල්ලෙහාට එනකොට ශක්තිය පිට කරගෙන පල්ලෙහාට. පහළ එක්කෙනා උඩට ගෙනියන්න මහන්සි වුණාට උඩ එක්කෙනා පහළට එන්නේ නිකන්. ශක්තිය පිට කරගෙන. මෙතනදි එහෙමයි. ඔබ නිකන් හිතලා බලන්නේ උඩකින් අතහැරපු එක්කෙනා පල්ලෙහාට එන්න මහන්සියක් නැහැ. ශක්තිය කාර්යයක් කළ යුතු නැහැ. ශක්තිය පිට කරගෙන ඉන්නේ. එන්න ඒකයි මෙතනදී වෙන ලකුණක් සටහන් වෙන්නේ. තේරුණාද? යායත් කියන මොකද්ද? අනන්තයේ පවතින ඒක ස්කන්ධයක් යම් ස්ථානයකට ගෙනීමට කළ යුතු කාර්ය ප්‍රමාණය එම ස්ථානයේ ගුරුත්වාකර්ෂණ විභවය. ඇයි මේක ඍණ ලකුණක් උනේ? ඔබ ඇත්තටම කාර්යයක් කරන්න අවශ්‍ය නැහැ. එයා ශක්තිය පිට කරගෙනයි මෙතැනට එන්නේ. හොඳද? එහෙනම් පුතේ එක්කෙනෙක් ගෙන එන්න ඔබ මහන්සියක් වුණා නම් කාර්ය ශක්ති පාඩමේදී අපි දන්නවා ඔබ කාර්යයක් කෙරුවා නම් ඒක එයාගේ ශක්තිය විදිහට ගබඩා වෙනවා. ඔබ මෙතන මේසයක් උඩ පෙට්ටියක් තියෙනවා මේ පෙට්ටිය තල්ලු කරගෙන ගිහිල්ලා පස්සේ එක්සුරක් ගියාට පස්සේ මෙයාට හම්බ වෙනවා චාලක ශක්තියක්. නේද? මෙයාට හිමි වෙනවා චාලක ශක්තියක්. එය ඔබ කළ කාර්යයට සමානයි. එය ඔබ කළ කාර්යයට සමානයි. මෙතනදිත් එහෙමයි. ඔබ මෙතන ඉඳලා මෙතනට එකෙක් ගේන්න මහන්සි වුණා නම් ඒ ගේන මහන්සිය ඔහුගේ ශක්තිය විදිහට ගබඩා වෙනවා. එහෙමනම් මෙතන සිම්පල් m ස්කන්ධයක් ලැබුවා නම් එයා ගබඩා වන ශක්තියට අපි කියනවා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියලා. එකෙකුට v නම් m ස්කන්ධයකට m වාරයක් v කියලා තමයි අපි කතා කරන්නේ. ඔබ ඒක දැනගන්න. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමානයි m වාරයක්. එහෙනම් මේක ජූල් මේක කිලෝග්‍රෑම්. මොකද v ගේ එකකය? ජූල් per කිලෝග්‍රෑම්. ජූල් per කිලෝග්‍රෑම් කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඉතින් අපි විනාඩියක් දෙන්න ඇටෙන්ඩන්ස් ලබා ගන්න කමෙත් කල්ල. හරි. ඉතින් අපි ඊළඟ සෙෂන් එකට මාරු වෙමු.